නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛං සුමෝගරාජ සදා සතෝ අත්තානුදිට්ඨින් වූහච්ච එවං මච්චුතරෝසියා එවං ලෝකං අවෙක්ඛං තං මච්චුරාජාන පස්සති තී. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ මෙම ධර්මානුශාසනාව නැරඹීම ශ්‍රවණය කිරීම සඳහා අවධානය යොමු කළා වූ ලංකාවාසී ලෝකවාසී සදහැවතුනි හිතවතුනි, අනුග්‍රහක බවතුන් අපට ටිකක් දිග මාතෘකාවක් ඉදිරිපත් කරමින් මෙන්න මෙහෙම ඉල්ලීමක් කරනවා. සිත සමාධිමත් වනසේ ආනාපාන සති භාවනාව වඩන ආකාරයත් ආශ්‍රව අනුසය නිමිති අනුනිමිති ආදී පැහැදිලි කර නිවනට යොමු වන ධර්ම දේශනාවක්. මේ ඔක්කොම ටික කියන්න පුළුවන් නිසා තමයි අර ගාතාවක් ගත්තේ. ඒ සූත්‍රයේ තිබෙන සූත්‍රය පැහැදිලි කරන්න නෙවෙයි ඒ ගත්තේ. මෙන්න මේ ගාතාව බුද්ධ දේශනාවක් වශයෙන් ඔබ විශ්වාස කරනවා නම් මේ සඳහන් විදිහට ඔබ හැඩ ගැහෙන්න ඕන. කවුරු හරි කියපු එක එක්කෙනා කරන විදිහට නෙවෙයි. මේ සඳහන් විදියට හැඩගැහෙන්න ඕන කියන එක තමයි ත්‍රිපිටකයේ බොහෝ දේවල් කියවූ කෙනෙක් වශයෙන් සහ අනුගමනීය ප්‍රතිපදාවක ඉන්න කෙනෙක් වශයෙන් වෙන්න ඕන දේ පිළිබඳව මට තේරෙන්නේ. ඒ ගාතාවට යන්නේ පසුව අපි. දැන් මේ සිත සමාධිමත් වනසේ ආනාපාන සති භාවනාවන ආකාරය කිව්වම මේකේ දැක්ම නොගැඹුරුයි. මේ වචනෙන්ම කියවෙන්නේ මේ හුස්ම ඉහළ පහළ ගන්න එකට ආනාපාන සතිය කියනවා කියලා තමයි මේ හිතන් ඉන්නේ. සිත සමාධිමත් වෙන ආකාරය කොහොමද වෙන්නේ? ඔබට තේරෙනවද ඔබේ සිත වඳුරෙක් අත්ෙන් අත්තට පනින්නා වගේ අතරක් නැතුව ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කයට ලෝභයෙන් ද්වේෂයට ද්වේෂයෙන් මෝහයට මෝහෙන් ඊර්ෂ්‍යාවට මාරු වෙනවා. ඒ වගේම ඒවයේ තිබෙන්නා වූ ආතති තුළ දැවෙනවා සරල වුණ හැම සිතුවිල්ලක් තුළම. මේක මහත් පීඩනයක් නේද ඔබට? මේක තමයි දුක. මතක තබා ගන්න. ආර්ය සත්‍ය දුක කියන්නේ මේක තමයි. දැන් මේක එන්නේ නැතුව ඉන්න ඕන කෙනෙක් කැමතියි. සිතට මේක එන්නේ නැතුව ඉන්න ඕන කෙනෙක් කැමතියි. ඔය පොයට සිල් සමාදන් වෙන්න ගියාපුහම පන්සලේ පරිසරේ අරවා උපදින්න කාරණා නැහැ. ගෙදර පරිසරේ එතකොට ටිකක් සැනසෙල්ලයි. දවස් දෙකක් තුනක් වන්දනා ගමනක් ගියාම අලුත් පරිසරයක් අර පරණ ඒවා උපදින්න ඒව හම්බ වෙන්නේ නැහැ. ටිකක් සැනසෙල්ලයි. මේ ඔබ හොයන සැනසෙල්ල බාහිරෙන් ගන්නවා. අර චිත ඇතුළත කාරණා ඉදට ඇවිදින් ඔබ නොසන්සුන් කරන බව දන්නේ නැහැ ඔබ. ඒවා හමු නොවන නිසා සැනසෙල්ලයි. මේකෙම දිගුවක් තමයි බුදුන් වහන්සේ 15 වෙනිට පෙරහිටු සමාජය ඔය ලෞකික සමාධි කියලා එකක් හදාගත්තේ අරවා එන එක වළක්වන්න. මතක තබා ගන්න වෙනවා. එතකොට ආනාපාන සති කියන ඔබ කියන එකෙන් විතරක් නෙමෙයි ඕනෑම කමටහනකින් ඕනෑම අරමුණක් වැඩිම තුළින් සිත සමාධිගත කරන්න පුළුවන්. සමාධිගත වෙනවා කියන එකේ තේරුම අර විවිධ අරමුණු වෙනුවට සංසුන් එක අරමුණක තියෙනවා කියන එක. නමුත් මා ඔබට ඉදිරිපත් කරලා ඇති සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පැහැදිලි කර වදාරනවා නැත්නම් මහා කච්චායන මහරහතන් වහන්සේ ආනාපාන සති කියන්නේ හුස්ම ඉහළ පහළ ගන්නවට නෙවෙයි කියලා. ඒක තේරෙන්නේ නැහැ මොකක්ද ඒ වදාරලා තිබෙන්නේ කියලා. ඒක මම මේ පසුගිය දිනවල හොඳට පැහැදිලි කරනවා. මව කුසින් බිහි වී වෛද්‍යවරයෙකුගේ හෝ හෙදියෙකුගේ උදව්වෙන් හුස්ම වැටුණ තැන් පටන් සිහි නැතිනකොලොත් එහෙම අවසන් හුස්ම යනතුරුම කරන්නේ දිවා රෑ දෙකේ මොකද හුස්ම ඉහළ පහළ ගන්න එක.
ඔබ කරනවා නෙමෙයි ඒක ශාරීරික අවශ්‍යතාවයක් නේ. ඒ ගැන කිසිදු අවධානයක් යොමු කරන්නේ නැහැ අපි. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ස්වභාවික සිදුවෙන දෙයින් ඔබට සතිය කියන්නේ මොකක්ද කියලා පුරුදු කරන්න හදනවා. ස්වභාවික ඇතුල් වෙනවා වෙනදා දන්නේ නැහැ දැන් දැනෙනවා. නාසය අග තියන් හිටියත් පෙකණිය දිහා තියන් හිටියත් පිම්බෙනවා ඇකිලෙනවා කියන එකේ තේරුමත් දැනෙනවා තියෙන එක තමයි. ඊට එහාට ඕක මහ ලොකු වැඩක් කියලා නම් හිතන්න එපා. පිට වෙනවා දැනෙනවා. ඇතුළු වීමට පිටවීමට සති කියන්නේ නැහැ දැනෙනවට සති කියන්නේ. එතකොට නැවත නැවතත් ඒක දැනෙනකොට වෙනත් දේවල් දැනෙන්න ඉඩ නැතුව යනවා. ඒකට එකඟ වුණාම. දැන් අර චිත්තාභ්‍යන්තරයේ තබා තිබෙනා වූ දැවිලි තැවිලි හිතට එන්නේ නැති සංසුන් බවට ඔබ ඇලෙනවා ප්‍රිය කරනවා. පඨවි කර්මස්ථානයේ වැඩුවත් ආපෝ කර්මස්ථානයේ වැඩුවත් තව පිම්බීම හැකිලිම වැඩුවත් තව මොනවා වැඩුවත් ඔය කර්මස්ථාන කියන එකෙන් කරන්නේ ඔන්න විදිහට අරමුණක් වඩලා අනිත්ව එන්න දෙන්නේ නැතුව ඔය එකම සමාධියකට ඔය ගන්නෙ. මේකට බුදුදහම දැනගන්න ඕන නේ. මෙතනින් එහා පැත්තට පාරකුත් නැහැ මේකේ. ඔය මට හමු වුණ සමහර අය කියලා තියෙනවා දැන් ඔය වඩලා සමාධිය ඇවිත් තියෙන්නේ. එහෙනම් ඔහොම ඉන්න කියලාලු කියලා දෙන්නේ. හැබැයි ඉතින් කවුරුවත් කියලා නෙමෙයි ඔය සමාධිය මම 81 ද කොහෙද හොයාගත්තේ. 89 ඉතර දක්වා ඔක පළල් කරන්න වදවින්ද මහන්සි වුණා. ධර්මයේ දන්නේ නැතුව. පළල් වෙනවා තමයි භාවිතා නොකළොත් අඩු වෙනවා. නමුත් සමාධිය වෙනයි චිත්තාභ්‍යන්තරයේ තියෙන කෙලස් වෙනයි ගැටෙනකොට ඒ වයින් එක වළක්වන්න බෑ. මේ රහස ඔබ ඉගෙන ගන්න. හංගලා තියන්න බෑ මේවා. ඒ මගහැරීමේ කලාව. එනිසා ධර්මයේ නොදැන වඩන්න පුළුවන් සමාධියක් මේක. දැන් ඔය සමාධියේ යම් කිසි එහාට ගියාපුවම තියෙන සංසුන් බවට තමයි ඔය ධානය කියන වචනයක් පාවිච්චි කරන්නේ. දැහැනට සමුවැදෙනවා වගේ කියලා කියන්නේ. ඉතින් අපේ රටේ තියෙන අදහසක් තමයි ඔය සමාධියක් ලබාගෙන විදර්ශනා වඩන්න ඕන කියන එක. ඒක ඉතින් මේ ත්‍රිපිටක බුද්ධ වචනයට ගැලපෙන්නේ නැහැ. ඇයි? කොහොමද පහන සංඥා උගන්ලා තින්නේ? සමාධියක ඉන්න කියලාද? නෑ. සමාධියක ඉන්නවා නම් කොහොමද කාම විතර්කය උපදින්නේ? සමාධියක ඉන්නවා නම් කොහොමද ව්‍යාපාද විතර්කය උපදින්නේ? සමාධියක ඉන්නවා නම් කොහොමද විහිංසාව විතර්කය උපදින්නේ? ප්‍රහාණය කිරීම සඳහා කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසාව විතර්කයේ උපදින්න ඕන කියලා නේද තියෙන්නේ? සමාධියක් හදාගත්තාම උපදිනවද? මේවා පරස්පර විරෝධී වෙන්න බෑ නූතන මතධාරීන් සමග. මම කතා කරන්නේ මුල් බුදු සමයේ තිබෙන ඉගැන්වීම් සමග. අදහස් විතරයි. අපි බලමු මහා කච්චායන හිමියන්ගේ මේ සංසුන් සමාධිය පිළිබඳ දිට්ඨ ස්වභාවය. අන්න එතකොට අත්කලමතාන යෝගීන්ගේ සමාධිය පස්සේ ඔබ යන බව ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා නම් හොඳයි. මේක මේ ධර්මයේ පිළිබඳ අවබෝධය කියන්න ඕන එකක් නේ. ඔබට ධම්මං සරණං ගච්ඡාමි නෑනේ උතෙන්ට. මේක බුද්ධං ධම්මං සංඝං සරණං ගච්ඡාමි තුල තියෙන්න ඕන දෙයක්. ධර්මයේ තේරුම් ගත්තන් පස්සේ කරන්න ඕන කාරණයක්. අත්කලමතාන යෝගීන් මොනම ධර්මයක්වත් නැතුව සමාධියක් හදාගත්තා. නමුත් ඒක බුදුන් වහන්සේ හෙළි කළ සමාධිය නොවේ කියන එක මෙන්න මේ පදය තුල තිබෙනවා. ධානං විරාගෝ තානි ද්වේදානි. ධාන කියන ස්වභාවය දී අර චිත්ත අභ්‍යන්තරේව එතෙන්ට ඇවිදින් නැති බැවින් ඒ මොහොතේ එතන රාගයේ යටපත් වීමක් හෝ විනාශ වීමක් හෝ නැති බවක් තියෙනවා විරාගෝ. ඒ වුණාට දෙකක්. තානි ඒවා එකක් නෙමේ ආකාර දෙකක්. මේ සසුනේ එකයි සසුනින් පරිබාහිර එකයි මේ පෙන්වන්නේ. බොජ්ජංග විප්පයුක්තානි. සසුනින් පරිබාහිර එක බොජ්ජංග සතිය මුල් කොටගත් බොජ්ජංග වලින් වඩපු එකක් නෙමේ. බොජ්ජංග රහිත එකක්. බුද්ධ ශ්‍රාවකයට අයිති වෙන්නේ බොජ්ජංග සම්පයුක්තානි. බොජ්ජංග පාරේ යන්න ඕනේ ඒගොල්ලෝ.
නමුත් සමාධියේදී ඒ මොහොතේ ක්ලේශයන් ඇවිදින් නැති බැවින් සමාධි සංසුන් භවයේ සමානත්වයක් තියෙනවා. ඒකද මේ රැවටෙන්නේ බොහෝ දෙනෙක්. ඊළඟට පෙන්වනවා බොජ්ජංග විප්පයුක්තානි බොජ්ජංග රහිත පාරේ ගියා නම් ඒක බාහිරකානි සම්බුදු සසුනෙන් පරිබාහිරයි. උපාසක හරි උපාසික හරි භික්ෂු හරි භික්ෂුණී කියලා ඔබට ඇඳුම තියෙන්න පුළුවන්. නමුත් ඒක අත්කලමතාන යෝගීන්ගේ පාර බව ඒකේ ගියායවත් දන්නේ නැහැ ධර්මයේ තේරෙනතුරු. බාහිරකානි සම්බුදු සසුනෙන් පරිබාහිරයි. බොජ්ජංග සම්පයුක්තානි අරිය පුග්ගලානි. බොජ්ජංග සහිත ධානය සමාධිය ධානය සෝවාන් ආදී මාර්ගඵලලාභීන් ළඟ තිබෙන්නා වූ ආර්ය පුග්ගලානි. දෙකක්නේ. ඇයි ඔබ මේ බාහිරකානි ශාසනයට මැරෙන්න හදන්නේ මෙච්චර? ලේසි නිසාද? නෑ රටේ බොහෝ පුරුදු කරලා තිබෙන්නේ ඒක. මේ සදහම් තේරුම් අරගෙන සදහම් සරණ අනුගමනය කරමින් කෙලස් නැසෙමින් යන ගමනකනේ ආර්ය පුද්ගලානි කියන්නේ. ඔබ අයිති වෙන්න ඕන බුදුන් සරණ නම් ආර්ය පුද්ගලයින්ට. ලෝකේ ඉන්දියාවේ සහ හිමාල වනයේ තවදුරටත් ආර්ය පුද්ගල නොවන පුද්ගලෝ මේ සමාධිය හදාන තව නොයෙකුත් විද්‍යා පෙන්න ඇති. එනිසා මේක තේරුම් ගන්න. සමාධි වඩන්න බණ දැනගන්න ඕන නෑ. අයන්න ආයන්නවත් දන්නේ නැති අම්මට පවා තාත්තට පවා කවුරු හරි කිව්වොත් මෙන්න මේක කරන්න කියලා ඒක කළොත් මහන්සි වෙලා. ආනාපානය හරි යෝරපතනය හරි පිම්බීම ඇකිලිම හරි ඔසෝමි ගණිතබ්බේ හරි පඨවි හරි ආපෝ හරි තේජෝ හරි නීල හරි පීත හරි බුද්ධානුස්සති හරි ඕන එකක්. ඕන එකක් ගන්නකොට උපේක්ෂා සහගත අරමුණක් බවට පත් වෙනවා ඕක. මේ අරමුණ නැවත නැවත භාවිතා කරනවට තමයි වඩනවා කියන්නේ. වෙනත් ඒවා මේකෙන් එන්න නොදෙනවා. රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට ඉන්න නොදෙනවා. ඒකම නැවත නැවත තිබෙන නිසා ඒකේ අර අනිත් නිසා අනික්කය දැවිල්ල නැති නිසා මේක සංසුන් බවක් දැනෙනවා. ඕකට තමයි සමාධි කියන්නේ. ඕක මේ ලෝකේ ඉන්න ඕන කෙනෙකුට බොහොම ලේසියෙන් ලබා ගන්න පුළුවන්. හැබැයි ඕක සම්මා සමාධි නෙවෙයි මිත්‍යා සමාධිය. මන්දයත් බුදු සමයේ තිබෙනවා තදංග විස්කම්බන සමුච්ඡේද කියලා වචන තුනක් කෙලෙස් සම්බන්ධයෙන්. තදංග ගෙදර ඉඳන්ම ඕන කෙනෙකුට යට කරන්න පුළුවන් සතියකට දෙකකට දවස් කීපයකට. විස්කම්බන ඔය පාරේ ගිහින් කල්පයකට දෙකකට විතර ඈත් කරන්නත් පුළුවන්. නමුත් ආයෙත් එනවා. ඈත් කළාට එනවා. යට කළාට එනවා. මොකද මුල් ගලවලා නැහැ. ඒ නිසා බුදුවරලෝට පහළ වෙලා උගන්වන එක සමුච්ඡේද ප්‍රහාණය මුල් ගලවන එක. කෙලස් මුල් ඉදිරියට ඕන. ඒ නිසා මේ අහපු ප්‍රශ්නෙට මේ මොකවත් බණක් දන්නේ නැතුව ඔබට මේ සමාධිය වඩන්න ඕන නම් ඉතින් ඒකට රුචි නම් ලොල් නම් මේක වෙනම ඉඳගෙන ඉන්නත් ඕන. අර වගේ විකින්දලා වැඩ කරන්නත් බෑ. මොකද මේකට අවධානය යොමු කරන්න ඕනනේ. ඉතින් ඒක නැවත නැවත ඕනෑකමින් භාවිතා කරලා ඉන්න පුළුවන් කාල සීමාව වැඩි දියුණු කරගන්න. අත්දැකීමක් ලැබේවි. සමාධියේ ඉන්නකොට ලෝකය අමතකයි. සමාධිය අතහැරුවම පරණ ලෝකෙටම වැටෙනවා ලෝභ දේශ මොහ හැමමයි කියලා. ඒ අත්දැකීම ලබා ගන්න. ඒ නිසා අපි පැහැදිලි කරන්නේ එහෙම සමාධියක් වඩන එකක් නෙවෙයි. ඒක සසුනෙන් පරිබාහිරයිනේ. මේක තියෙන ආනන්තරික සමාධිය කියලා වචනයක්. මාර්ගයේ ගැනීමට අමතරව ලැබෙනා වූ සංසොන්සෝය කියනක ආනන්තරික සමාධිය කියලා කියන්නේ. ඒක තමයි බොජ්ජංග සම්පයුක්තානේ අරිය පුද්ගලානි සඳහා. අන්න ඒ නිසා අපි අරිය පුද්ගලයෙක් බවට පත් වෙලා බුදුන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළ අර කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වලට එකතු නොවි ප්‍රහීන වෙනකොට ලැබෙන ස්වාභාවික සංසුන් බවක්. ඒක හදන එකක් නෙමෙයි. ස්වාභාවික එකක්. මේ හදන ඒවට ධර්මයේ උගන්වන්නේ ආයතන. ආයතන බිඳ වැටෙනවා. නමුත් ආනන්තරික සමාධිය
හදන එකක් නොවන නිසා බිඳ වැටීමක් ආරම්භයක් අවසානයක් පිළිබඳ වචන කතා කරන්න බෑ. දැන් ආශ්‍රව කියන්නේ කෙලෙස් වලටනේ. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. ආශ්‍රව කියන්නේ ඔබේ සිතේ තිබිලා උපදින ලෝභ දේශ මොහයන්ට. ඒ තමයි ආශ්‍රව. ඇසුරු කරපු දේවල්. නැවත නැවතත් ඇසුරු කිරීමෙන් බලවත් වෙලා ඔබට මහත් පීඩනයක් ගෙනත් දෙනවා. ඒක තමයි චිත්තසංතානගත දුක කියලා කියන්නේ. ප්‍රශ්න වැඩි කරගත්ත අය ඔළුව දෙපැත්තට හරවාගෙන ඔළුවේ අතක දාගෙන නිින්ද යන්නේ නැතුව කොට්ටේ උඩ හිටියට කොට්ටේ උඩ ඔළුව තියාගෙන ඉන්න බැරුව විශාල පීඩනයකින්. නමුත් ඒක ඔළුව උඩ පටවපු කිලෝ ගානක බරක් නෙමෙයි ඔළුව ඇතුළට ආපු නමුත් ඒක බරක්. මෙන්න මේ බර බහා තැබීමටයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. බරෙන් මගාරින්ට නෙමෙයි. ඔබ ඔය ඉල්ලන්නේ බරෙන් මගාරින්ට. ඈත් වෙලා ඉන්න. එනිසා පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් සිටින විට අසකරණාසය දිව මුල් කොටගෙන පවපින ධානය මුල් කොටගෙන ඒවට ඇතිවෙන්නා වූ ඇලීම් රුචිකත්වයන් නිසා සමහරු පවයට ඇලෙනවා, සමහරු දිව්‍ය ලෝකයට ඇලෙනවා, සමහරු බඹලෝට ඇලෙනවා. ඒ තියෙන ලැබෙන සංසුන් සමාධි සහ හේතු කොටගෙන. ඒවා ඊට පස්සේ භවආශ්‍රව, ditthිආශ්‍රව, විද්‍යාශ්‍රව, කාම නම් කාම ලෝකයට අදාළ. ආශ්‍රව සමාන නැහැ. ආශ්‍රව පෘථග්ජන පුද්ගලයා ක්‍රමෙන් වැඩි දියුණු කරනවා, රැස් කරනවා. යලි අසුරු කිරීම තුළින් ඒවත් ඇලීම තුළින් ගැටීම තුළින් හෙවත් මමත්වය ගැනීම තුළින් බලවත් වෙන කියන අර්ථය තමයි ආශ්‍රව කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ආශ්‍රව රැස් කරන ඥානය අධ්‍යයනා කළේ නෑනේ. ආසවක්ඛය. ආශ්‍රව ෂය වෙන්නේ මෙහෙමයි කියලා තේරෙන නුවණටයි ආසවක්ඛය ඥානය කියලා කියන්නේ. ඔළුව ඇතුලේ මොකක් හරි පේන කල් බලන් ඉන්න එපා. ඥානයක් කියලා. මෙහෙම කළොත් මේක වෙන්නේ නෑ නේද කියන අවබෝධය. අනුසය මේ වචන තියෙනවනේ මේකේ. ඒවංපි තණ්හානුසය අනුහතේ නිබ්බන්තති දුක්ඛ ඉදං පුනප්පුනා. යංකෝ භික්ඛවේ අනුසේති තේන සංකං ගච්ඡිතෝ වචනේ තියෙන තැන් කීපයක් ඔය මතක් කරන්නේ. අනුසය කියන එකේ තේරුම පස්සේ එන්න හේතුවක් සිත ඇතුලේ සැඟවීම. පොදුවේ තණ්හා අනුසය. බෙදාගත් කල ලෝභානුසය, දේශානුසය, මෝහානුසය. අනුසේති. පෘථග්ජන පුද්ගලයා අතින් සිදුවන වරද තමයි මේ සංයෝජනය සතරට බැඳීම හෙවත් මේ අනුසය ඉතුරු වීම. ඒක අනන්ත සංසාරෙත් කළා මේ ජීවිතෙත් මේ වෙනතුරුත් ඔබට බණ තේරුනේ නැත්නම් කරලා ඇති. කුඩා දරුවන් ගාව මේක නැහැ. ආසන් වශයෙන් අනතුරුව මේ හැම කාරණයක් එක්කලම ඔබ ඇලෙනවා ගැටෙනවා ලෝකේ. ලාභාලාභ සැප දුක් ආදී වශයෙන්. ඊට පස්සේ ඒවත් සමග ඔබට ඇලීම ගැටීමේදී ප්‍රතික්ෂේප කරන්නත් ඇලීමේදී නැවත ගන්නත් ඕනකමක් තියෙනවා. මම ඕක ලේසියෙන් අරින්නේ මටත් වෙලාවක් ආවයිකෝ කියලා වචනෙන් කියන්නේ හිතන්නේ. අන්නේ සිතෙහි පසු මොහොතක හටගන්නට ඉතුරු වෙන්නා වූ දෙයක් නොඋනට මේ අවිද්‍යා සංකාරයේ අනුසයයි. නිදිගත් සිත යටසිත කියන වචන පාවිච්චි කරනවා වචන නෙමෙයි දැනගන්න ඕන. දේශපාලන පරාජයකදී විරුද්ධවාදී අපිට හිරිහැර කළා ඔබ පරාජය වෙලා නිසා නිහඬව හිටියයි කියන්නකෝ. හැබැයි හිරිහැර කළා කියන බාර ගැනීම සහ රිදවීම තියෙනවා. දැන් හිත ඇතුලේ මටත් වෙලාවක් ආවයිකෝ උන්නානුසය තියලා තිබෙන්නේ. පවතින දේශපාලන රටාවේ උඩු යට මාරු වෙනවා. දිනනවා පරදිනවා. පෙරදිච්ච කෙනා දිනනවා දෙන්නම කෙනා පරදිනවා. ඔන්න කොකාට වාරේ සහ තිත්තට වාරේ. එකට දෙකක් කරන්න ඔබ මෙහෙවන්නේ අර අනුසය විසින්. ඔබ වෛරෙන් වෛරය කරන කෙනෙක්. සංසිඳවන කෙනෙක් නෙවෙයි. ඔබ ක්‍රෝධයෙන් පිළිතුරු කෙනෙක්. ඇත්තටම ඔබ බෞද්ධයෙක් නෙවෙයි.
පරිප්‍රතිපත්ති වශයෙන් ගත් කල. ඔය පෘථග්ජන සමාජයේ සුනකයෝ කා ගන්නවා වගේ ඔය වැඩේ කරන්න නුවණක් ඕන නෑනේ ආයේ. සුනකයෝ ප්‍රශ්නයක් විසඳගන්න මොකද කා ගන්නවා. ඔබත් මේ බාහිර ප්‍රශ්නයක් අල්ලගෙන කාගෙන ජීවිත නැති කරගන්නවා නම් ධන හානි කරගන්නවා නම් මොකද්ද ඔබේ දියුණුව? ඔබ බුද්ධාගම ශාසනාවට යමුනේ නැහැ. දිනන්න ඕන නම් අක්කෝ දෙන දිනේ කෝදන්. ක්‍රෝධය දිනන්න වෙන්නේ ක්‍රෝධ නොකර. සංසිඳෙන්නේ වෛර නොකිරීමෙන්. ඒ බුද්ධ වචනේ ඔබ පිළිගන්නේ නැහැ කියන එකේ තේරුම ඔබ බුදුන් පිළිගන්නේ නැහැ. බුදුන් අදහ විශ්වාස කරන්නේ නැහැ ඔබ. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ බොරු. විශ්වාස කරනවා නම් ඒ සත්‍ය වදන් ස්වර්ණමය අක්ෂර රන් වැකි විදිහට පිළි අරගන්න වෙනවා. මන්දයත් ඒවත් දේශනා කරන්නේ අත්දැකීමකින් ප්‍රතිඵල ලබලා. අදටත් වළංගුයි. සනාතන ධර්ම. අනාථකරණේව නෙවෙයි. හොඳට මතක තියාගන්න. ඔය කාගෙන් හරි බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඉගෙන ගත්තට උපැන්න සාතිකෙන් බෞද්ධ කියලා ලේබලයක් හම්බ වුණාට ඔබට මේ ගැඹුරු වැටහෙනතුරු බුදුන් කෙරෙහි විශ්වාසයක් නැහැ. බුදුන්ට ගෞරවයක් නැහැ. ඔය පිළිමයක් දැක්කම නැගිටිනවා කියන එක හරි වඳිනවා කියන එකයි ගෞරවය කියලා ඔබ හිතන් ඇති. නැහැ. ඒක සරල දෙයක්. ඒක ආගම සද්ධාාවක්. ගෞරවය නම් බුදුන්ට බුදුන් වදාළ වදන් බුදු වදන් රුවන් වැකි ලෙස තේරුම් අරගෙන බැහැර කළ යුත්ත බැහැර කරන්න එකතු යුත්ත එකතු වෙන්න. කළ යුත්ත කරන්න නොකළ යුත්ත කරන්න ඔබේ ජීවිතය ආදර්ශයක් කරගන්න ඕන. එනිසා පෘථග්ජන පුද්ගලයා ඇසෙන් කලෙන් නාසයෙන් දිවෙන් කයෙන් ලෝභානුසය, දේශානුසය, මෝහානුසය, පොදුවේ තණ්හානුසය සිත තුළ හඟවනවා. මේ භාවනාව නෙමෙයි මේක තමයි පමාව. මේක කරමින් ආපු කෙනාට බුදුරජාණන් වහන්සේ ඕක නොකරන හැටි තමයි ඔය භාවනාවකින් කියලා දෙන්නේ. අපි තව එහාට යමු එතකොට තේරෙවි. එනිසා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්න අරමුණු රස විඳීමේදී යලිත් විඳීමේ යලිත් ඇලීමේ යලිත් ගැටීමේ නැවත ගැනීමේ ඕනකමක් සහිතව නම් ඔබ අවසන් කරන්නේ ඔබ අනුසය තියන්නේ. ඔබ වෙනුවෙන් මව්පියන් කවුරුත් මේක තියන්නේ නැහැ. අර බාර ගැනීමෙන් ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් එකතු වීම තුළ තමයි මේ කාබන් කොලේ යටින් කොලයක් තිබුණාම මේ කොලයක ලියවෙනවා වගේ කොලයට යටින් කාබන් කොලයක් තියලා ලියවහම උඩ ලියනකොට යටත් ලියවෙනවා. මේ මොහොතේම චිත්තාභ්‍යන්තරයට බැස ගන්නවා. එවිට ලෝභානුසය, මෝහානුසය, ද්වේෂානුසය ආදී කොට අනුසය බලවත් වෙනවා. අනුසය බලවත් වීම පෘථග්ජන පුද්ගලයාගේ පිරිහීමයි ඔහු දුකටපත් වීමයි. ඔහුට ආතතිය පීඩනය වැඩි වෙනවා. බුදුදහමේ තියෙන සූත්‍රවල පෙන්නන්නේ අනුසය පහන. තියප එකත් අයින් කරන්න අලුතෙන් නොතිය. ඒ සඳහායි ඔබට භාවනාවක් ඕන. තව වචනයක් තිබෙනවා. නිමිති අනුනිමිති. නිමිති නිමිති ශාස්ත්‍ර බලන අය ගාවත් තිබෙනවා. නමුත් ඒක නෙමෙයි මේ අහන්නේ. කර්මය, කර්ම නිමිත්ත, ගත නිමිත්ත කියන තැන මේ වචනේ තියෙනවා. කර්මය තමන් කරපු දේ. ඒක අරමුණට එන එක කර්ම නිමිත්ත. ඒ ඔස්සේ ඉදිරි ජීවිතයේ ගිනිදැල් හරි දිව්‍ය ලෝකේ හරි සිතේ පහළ වෙන එක ගත නිමිත්ත කියලා උගන්වනවා. නිමිත්ත කියන්නේ අරමුණට එන එක එතකොට. නමුත් ඒක නිමිත්තක් වශයෙන් හෝ ශූන්‍ය වශයෙන් බලන්න බෑ. ඒකේ තියෙන දේ තියෙනවා කියලා දකින්න එක තමයි පෘථග්ජනයාගේ නිමිත්ත. හතුරනම් තරහව, මිතුරනම් ඇලීම, බය නම් බය, කනගාටුව නම් තරහ නම් තරහ, ඒවට අදාළ විඳීම තිබෙනවා නිමිත්තේ. නිමිත්ත මම වී තිබෙන නිසා නිමිත්තක් නම් ඒක නෑ. සිතුවිල්ලක් නම් ඕකේ ගණන් ගන්න දෙයක් නෑ. නමුත් ඕක නිමිත්ත මම වෙලා. ඉතින් ඒකට බලපාන පුංචි පුංචි කාරණා වලට අනුනිමිති කියලා කියනවා. දැන් මේවා ඔස්සේ ඇවිදින් ඊට පස්සේ කෙරෙන්න ඕන මොකද්ද කියලා බලන්න ඕනනේ. දැන් මේක බුදුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහපු කෙනෙකුට දීපු නිසා ඔහුගේ නම මෙතන තියෙනවා.
එවන් අභික්කන්ත දස්සාවි දැක්වෙන් මනස්කාන්ත වූ ගෞතමයන් වහන්සේ අතිපඤ්ඤේ නාගමං අපි හම්බ වෙන්න ආවේ ප්‍රශ්නයක් තියෙන හින්දා. කතං ලෝකං අවෙක්කංසු කොහම ලෝකේ බලන කෙනාද මායයට අහු වෙන්නේ නැත්තේ. ඔන්න ඔය අහන්නේ සසර ගමන නිමා කරන හැටි පිළිබඳව. බුදුදහමේ සඳහන් විදර්ශනාව පිළිබඳව ඔය අහන්නේ. ඔය ප්‍රශ්නට දීපු උත්තරේ මෝගරාජට පමණක් නොව ඔබට මට හැම දිනාටම ඉතා හොඳ ආලෝකයක් ලබා දෙන මාර්ගයක්. මෝගරාජ සදා සතෝ වෙනුවට මෝගරාජ අයින් කරලා ඔබේ නම දාගන්න. බික්කු බික්කුණී උපාසක උපාසිකාව වෙනත් නමක්. ඔබටයි මේ කියන්නේ සදා අදාතෑරලා හෙට නෙමෙයි. උදේ නවත්තලා හවසට නෙමෙයි. හැම කල්හිම හැම මොහොතේදීම සතෝ සිහිය ඇතිව. ඔන්න සිහිය තිබෙන්න ඕන මේ මොහොතට කියන එක තේරුම් ගන්න. ඒ නිසා ඔය ඔබ කතා කරන ඔසෝමි ගනිමි තැබීමට සිහිය තිබිලා මෙතෙන්ට ගේන්න බෑ. ආනාපාන සතියට පමණක් සිහිය තිබිලා එතන ගේන්න බෑ. ඒක ආරම්භක අභ්‍යාසයක් පමණයි. ඒකෙන් දිනු කරගත්ත සිහිය වර්තමාන මොහොතට ඇහැට කනට නාසයට දිවට කයට ගේන්න. වර්තමානයේ උපදින කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසාව විතර්කයේ උපදින විටම එතෙන්ට ගේන්න තරම් ඔබ දිනු කරගන්න වෙනවා. ඒයි කියලා ඉස්සරහට කියවෙනවා. එතෙන්ට ගේන්න වෙනවා. මේක එක දවසටම එන්නේ නැහැ කියලාත් කියනවා. කොටින් අතීත කතාවල ටිකින් ටික සිහිය ලං වෙන හැටි පිළිබඳ උපමා තිබෙනවා. නමුත් ඒක තිබෙන්නේ කතාන්දරයක් ආශ්‍රය නිසා කතන්දරේ බොරු කෙරුවා කියලා කියයි මම ඕක කිව්වොත්. එහෙනම් ඔබ තුලින්ම බලා ගන්න මේක. ඔබට පරිගැනීම හෝ ඊර්ෂ්‍යා කිරීම වෛර කිරීම වැරදි කියලා හිතෙන්නේ නැහැ නේද? ඒක එකට එක කරන්නම හිතලා කරලා දෙනව ඇරුණාම පස්සෙවත් ඔබට මේ කරපු වැඩේ වැරදි කියලා හිතෙන්නේ නැහැ නේද? ඒක සාධාරණ දෙයක් කියලා හිතන්නේ ඔබ. නමුත් ඔබට තේරිලා තිබෙන්න වෙනවා කාම විතර්කේ පාවිච්චි කිරීම, ව්‍යාපාද විතර්කේ පාවිච්චි කිරීම, විහිංසාව විතර්කේ පාවිච්චි කිරීම මිනිසත්කමක් නොවේයි තිරිසන්කමක්. ඒ ක්‍රියාත්මක වෙන්නේ මිනිසෙක් නෙවෙයි. එහි ප්‍රතිඵල හැම විටම අන්තවාදී විනාශකාරී හානියක්මයි. එනම් ඔබ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් උත්සන්න වී මත් වී ක්‍රියා කිරීම මම කරපු වැඩේ වැරදි නේද, මට ඉන්නව මැරෙනවා පෙනුන්නේ නෑ නේද කියලා පස්සේ කල්පනා වෙනවා නම් හැන්දෑවට හරි හෙට හරි දවස් 7කින් හරි. එහෙනම් ඔබ අර අජාසත් රජුරෝ මේ බිම්සර රජතුමා මරලා වැරද්ද පිළිගත්තාම ආයති සංවරය හොඳ දෙයක් කියලා බුදුන් වහන්සේ සමාව දුන්නානේ. ඔබ යම් මොහතක මේ ඔබ සාධාරණයි කියලා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් කටයුතු කළ කරපු ක්‍රියාකලාපේ වැරදි කියලා පිළිගන්නවා නම් ඔබට එතෙන්ට ආවා සිහිය පච්චාජාත වුණා, පස්සේ හටගත්තා. දැන් ඉතින් පෙරහැර ගිහින් ඉවරයි. අස්සය ගිහින් ඉවරයි. ස්ථාලේ වහලා වැඩක් නැහැ නේද? අස්සය යන්න ඉස්සරලා ස්ථාලේ වහන්න එතෙන්ද එන්න වෙනවා මේ. එනමුත් මේ පශ්චාදාත ඊළඟට ඔහොම මහන්තිලා තප්පර ගානෙන් අඩු කරගන්න පුළුවනි. එවිට ඒ මොහොතේ මේක උපදිනකොටම ඒකත් එක්කලා මම යන්න හදන්නේ මායාවේ පාරේ නේද? මම මේ සිහි නැතුව නේද ඉන්නේ කියලා සහජාතව උපදිනවලු. තවත් මදි. ඔන්න ඔතෙන්ට ඕක ගේන්න තමයි අර සති කියන එකේ තේරුම ඔය දැනෙනවා කියන එක වඩනවා කියන එක. අරක දිහා බලන් ඉන්න එක කියලා හිතන්න එපා. ලොකු මුලාවක් ඒක මේ රටේ තියෙන. ආනාපාන සතිය වඩලා බුදුහාමුදුරුවෝ බුදු උනායි කියලා. අර මොකක්වත් බණක් ඕන නැහැ නේනම්. මොස්පාර දිහා බලන් ඉඳලා බුදු වෙන්න පුළුවන්. ආනාපාන සතියෙන් දිනු කරගත්ත සිත කාම විතර්කයේදී, ව්‍යාපාද විතර්කයේදී, විහිංසා විතර්කයේදී නාදිවාසේති පජහති විනෝදි බ්‍රන්ති කරෝති කරමින් ප්‍රහාණය කරන්න දිනු කරගත් බැවින් ආසවක්ඛේ ඥානය තුල අර අනුසය ප්‍රහාණ කොට නැවත උපදිනට හේතු කිසිවක් නැති බවට පත් කරගත් බැවින් තමයි අවබෝධයට පත් වුනේ.
අපි සලකමු මේක හොඩියේ නැත්තම් මුල්ලමාවිය සංවර්ධන අභ්‍යාසය කියලා. ඉතින් මුල්ලමාගේ සංවර්ධන අභ්‍යාසය ඕන තමයි. නමුත් ඒක උසස් පෙළ විභාගෙ නෙවෙයිනේ. ඕක දැනගෙන හිටියා ඒක උසස් පෙළ විභාගෙ ලියන්න බෑනේ. අවුරුදු 12ක් තිස්සේ 13ක් තිස්සේ එන්න ඕන ඉස්සරහට. අනිත් වගේ මේ මොහොතක් පාසා මේ මොහොතට අසු නොවි ඉන්නට සදා සතෝ හැම කල්හිම සිහි ඇතිව මොකද්ද බලන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? ඊළඟ ගාථා පද දෙක හරිම සුන්දරයි. තුන්වෙනි පදේ ගන්නවා. අත්තානු දිට්ඨින් ඌහච්ච සක්කාය දිට්ඨියට නොපැමිණ ඉන්න උත්සාහ කරන්න. ඔබ පැමිණෙන හැටි ඉගෙන ගන්න. මම ඔබට කියලා දෙන්නම් පැමිණෙන හැටි. ඒ පැමිණෙන එක නොකරන්නේ නොපැමිණීම කියලා කියන්නේ. අන්න සතිය ඕනේ නොපැමිණ ඉන්න සක්කාය දිට්ඨියට. තව එහාට දැන් යනවා ඊළඟ පදය. ශුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛංසෝ හැම කල්හිම සිහි ඇතිව සංකාර ලෝකය මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය වශයෙන් බලන්නට සිහිය තියෙන්න ඕනේ. ඔන්න සිහිය තියෙන්න ඕන තැන. මට සහ මට අයිති දේවල් ඉඩකඩම් රැකියා මුදල් හදල් නෙවෙයි මේ කතා කරන්නේ. ඒවා ඉතින් ලෝකේ අවශ්‍යයිනේ. මොකද්ද මේ ලෝකේ? ඒ පෘථුවිය නෙවෙයි WORLD world නෙවෙයි. ඒකට මුලින් තියෙනවා සංකාර ලෝකය කියලා. ඒක හටගන්නේ ඔබේ ඇසේ කනේ නාසයේ. හටගන්නකොට ඇතුලේ තියෙනවා ලෝභ මෝහ නැත්නම් ද්වේෂ මෝහ. එහෙම නැත්නම් අපුඤ්ඤාවි සංකාරය, පුඤ්ඤාවි සංකාරය, අනිජ්ජාවි සංකාරය. ඔයින් එකක් තියෙනවා. ඒවා ආපු නිසා තමයි ඒකට සංකාර ලෝකය කියන්නේ. දැන් සංකාර ලෝකයේදී පෘථග්ජනයන්ට පවේදී පව මමත්වයෙන් යුක්තයි. පව නැවති මම ඉන්නවා ඒකේ. පෘථග්ජන පුද්ගලයාට පුණ්‍යාවි සංකාරයේදී පින මමත්වයෙන් යුක්තයි. පින නැවති මම ඒකේ ඉන්නවා. ධානලාභියාට ආනිජ්ජාවි සංකාරයේදී ධානයේ මමත්වයෙන් යුක්තයි. ඒකෙත් මම ඉන්නවා. දැන් මමත්වයෙන් යුක්තයිනේ. ශූන්‍ය නෑනේ. ඒක තමයි පුරුදු කරේ සංසාරේ. දැන් මේ මමත්වෙන් යුක්ත කොටගෙන සසර හදන්ට, පවෙන් සසර හදන්ට, පිනෙන් සසර හදන්ට, ධානයෙන් සසර හදන්ට, අනාගතයට අනුසේ තියන්ට ගිය පාර තථාගතයන් වහන්සේගේ ශාසනය පිළිගන්නේ නැහැ. ඒක අනුසෝතගාමී යන පැත්තට යන පරිහාන ධම්මං ඕබික්කවේ දේසිස්සාමි. සාමාන්‍යයෙන් ශූන්‍යයි කියන්නේ. නෝට් නැත්නම් සීරෝත් කියනවා. බිඳුව. නෑ බිඳුව නෙමෙයි මේ පෙන්නන්නේ. හිස්. අන්න ඔබට දැන් සංකාර ලෝකයක් තිබෙන බව තේරුම් ගන්න. මේ සංකාර ලෝකේ කොහෙද තිබෙන්නේ? කයක් පරිහර කරන ඔබගේ වර්තමාන මොහොතේ ඔබ ජීවත් වෙන්නේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල හෝ සිත තුලයි. ඔබ ජීවත් වෙන්නේ ආපු අරමුණක් සමගයි. ඒ අරමුණ සලආයතන වගේ ආයතන හයකින් එන එකක් විදිහටත් කන්දක වගේ අරමුණක් තුල ඇසත් කන නැවත ඉන්ද්‍රියක් තුල හටගත්තා වූ ස්කන්ධ පහක් විදිහටත් මේ ලෝකේ පෙන්නනවා. ස්කන්ධ ලෝකය. එවිට ඇසේ නම් රූප මුල් කොටගත් වේදනා සංඥා සංකාර, කනේ නම් ශබ්ද රූප මුල් කොටගත් වේදනා සංඥා සංකාර. මේ ලෝකේ ජීවත් වෙන්න ඔබට මේ හඳුනා ගැනීමට සැලෙන් මේ ස්කන්ධ පංචකය පහළ වෙනවා. නමුත් මේ ස්කන්ධ පංචකය ඔබට අතීතෙන් ආපු නිසා පංච උපාදානස්කන්ධ මේකේ කාම විතර්කයේ තිබෙනවා. කාම රාග ඉටු කර ගැනීමේ ඕනකම, ලෝභ. නැත්නම් බැරි වෙනකොට හෝ නැත් වෙනකොට ආපහම ව්‍යාපාද විතර්කයේ තියෙනවා, ද්වේෂ. එහෙම නැත්නම් විහිංසාව විතර්කයේ තියෙනවා. අන්න ඒවායින් යුක්තයි ඔබේ ලෝකය. තව ඕනනම් ලෝභයෙන් යුක්ත වෙනකොට අපුඤ්ඤාභි සංකාර, ද්වේෂයෙන් යුක්ත වෙනකොට ලෝභ දේශයෙන් අපුඤ්ඤාභි සංකාරය තියෙනවා.
ඇලීමෙන් යුක්ත වෙනකොට පුණ්‍යාභිසංකාරය තියෙනවා. ධානයට ඇලීනකොට ආනිජ්ජාභිසංකාරය තියෙනවා. අபிසංකාර පදය සිංහලට පරිවර්තනය කරන්නේ සිත අභ්‍යන්තරගත වෙන අනාගත ඵලයක් උපදින්න හේතු වෙන හේතු තැබීමක්. අන්න මේ අபிසංකාර අපි සංසාරේ කරන වැඩේ. බුදුරජාණන් වහන්සේ මේ වෙනකොට අලුතෙන් යොදලා තියෙන වචනේ අபிසංකාර නෙමෙයි විසංකාරගතං චිත්තං. ඔබ අபிසංකාරගතං චිත්තං බුදුරජාණන් වහන්සේ අර කියපු ආනාපාන සතිය වල හරි මොනවා හරි කරලා වෙසක් පොදා මොකද කරගත්තේ? සිත සංකාරගත කර ගැනීමෙන් මිදුණා. ඒකට තමයි ශුඤ්ඤතෝ ලෝකං අවික්ඛංසු කියලා උන්වහන්සේ ලැබු තැන කියන්නේ. අපි සංකාරයන්ගෙන් යුක්ත වෙලා සතර හදමින් ඉන්නවා. බුද්ධං සරණං ගච්ඡාමි කියා. පව් උපාදානයෙන් සතර හදමින් ඉන්නවා, පින් උපාදානයෙන් සතර හදමින් ඉන්නවා, ධාන උපාදානයෙන් සතර හදමින් ඉන්නවා, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියන කිස්කොලින් ඉගෙන ගත්තට Taman ළඟ මේ උපාදානයෙන් දුක් ගෙනත් දෙනවා කියලා දන්නේ නැහැ. දැන් සදා සතෝනේ. මග අරින්න පුළුවන්. මධ්‍යස්ථානයකට ගිහින් ඉඳගෙන ඉන්නවල විතරද සදා සතෝ කියලා කියන්නේ. පොයිට උදේ ගිහින් හවස වෙනකල් පන්සලේ ඉන්නවට සදා සතෝ කියලා කියන්නේ. මම නම් දකින්නේ දැස් පියවි සිහින ලොවට වැටි අවදි වෙන මොහොත හැර ඉතුරු හැම මොහොතක්ම සදා සතෝ. මන්දයත් හොරු ටිකක් හැංගිලා ඉන්නවා. කොයි වෙලාවෙ එයිද දන්නේ නැහැ. අල්ලා ගන්න ගේට්ටුව ගාව ඉන්න ඕන. කියලා එන්නේ නැහැ. කියලා එන්නේ නැහැ. හොරෙන් ඉන්නත් ඕන. එන විට අල්ලා ගන්නත් ඕන. අන්න මේ හොරු ටිකක් සැඟවී ඉන්නවා වගේ ඔබ මේ ලෝකෙත් එක්කලා කටයුතු කරන්න ගිහින් ඉත්තාභ්‍යන්තරය ගත කරලා තිබෙනවා. ගැටෙනකට උපදින්න අදාළ දුක් කරදර රාශියක්. මේ මූලයන්ට කියනවා ලෝභ දේශ මොහ මූලයන් කියලා. උපදින්න කාරණාවල එනවා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. සිතට එනවට විතර්කණය කියලා කියන්නේ. ඉටු කර ගැනීමේ අදහසින්, ක්‍රියාත්මක කර ගැනීමේ අදහසින්, විඳවීමේ අදහසින් එන එක. දැන් මේක කුමක ඵලයක්ද? මේක ඔබ විසින් කරගත්ත වරදක ඵලයක්. ඔබ මෙහෙම පසුපස ඇවිදින් ඔබට වද දෙනවා මේවා කියලා දන්නේ නැතුව මේවත් සමග ලෝකේ ජීවත් වෙන විට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඇලෙන්න හෝ ගැටෙන්න පටන් ගත්තා. ඇලීම මම වෙනකොට ලෝභ මොහ කියනවා. ගැටීම මම වෙනකොට දෝෂ මොහ කියනවා. එස් කරලා තියෙන සංසාරයේ ලෝභ මොහ දේශ මොහකට ගැනීම නිසා ඔබේ ස්කන්ධ පංචකයේ ලෝභ මොහ දේශ මොහ වලින් යුක්තයි. ශූන්‍ය කොහෙද? දැන් මේ ප්‍රසාදයන්ට ගැටෙtti ඇත්තටම සිදුනා වගේ හීනෙන් පෙනුනත් නේද? සැබෑ ලෝකයක් වශයෙන් ඔබ ඒකට එකතු වෙනවා. ඒකේ තිබෙන දේවල් ඔබට තිබෙනවා පේනවා. දවල්ට නම් කොහොමත් මේ සිතුවලට එකතු වෙන්නේ කියලා පෙනෙන්නේ නැහැ. නමුත් නින්දේදී නම් විමර්ශනය කළොත් ලෝකෙ සිද්ධියකට එකතු වුණා නෙවෙයි සිතට ආපු දේ. හතුරෙක් මිතුරෙක් ගම් වතුරක් විනාශකාරී දෙයක් හොඳ දෙයක් වශයෙන් සිතවිල්ල දැක්කා කියලා තේරුම් ගන්න තරම් ඥානවන්තද බලන්න. නින්දේ ඔබට පේන මොකක්වත් නැහැනේ මේ ලෝකේ තියෙන જાති. නමුත් ඒවා පේන්නේ නැද්ද එහෙම? දැන් ඔබේ මේ සංඛාර ලෝකයේ අදාළ කරුණ වලින් යුක්තයි නේද? ශුන්‍ය නැහැ. මේ හදාගත් සතර මේ අනාගත ඵල ලබන්න තබා තිබෙනා වූ හේතු බුදුබණ තේරෙන්න පෙර. දැන් තේරුම් ගත්තයි කියලා ඔය ටික හැංගිලා නවත්තන්න බෑ. හැංගිලා තිබෙන දේ කොයි වෙලේ හරි එළියට එනවා. නමුත් ඒකට එකතු වෙන්න පුරුදු පුද්ගලයා පෘථග්ජනයයි කියලා කියනවා. දැන් මේ සදා සතෝ අත්තානු දිට්ඨින් උහච්ච කියන එකෙන් තේරුම මේකට එකතු නොවෙන්න, සක්කාය දිට්ඨියට නොපැමිණෙන්න. අපි පැමිණීම කොහොමද පෙන්වන්නේ? පැමිණීම පෙන්වනවා පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන. මම මේ කියන දේ අරමුණ තුල බලන්න, පොත තුන බලන්න නැතුව. ඒ පැමුණුණා.
ස්කන්ධ පංචකය ආත්ම කොට ගත්තා. අමත්යෙන් ගත්තා. උපාදාන කොට ගත්තා. එතකොට පැමුණුණා. පැමුණුණා නම් සසරට බැඳෙනවා. සක්කාය දිට්ඨි සංයෝජනයක්නේ. අර අනුසේති කියන එක වෙද්දී බැඳෙන නිසා. මේකට නොපැමිණෙන්නනේ කියලා තියෙන්නේ. අන්න සිහිය වුණ වෙන්නේ ඒකට නොපැමිණෙන්න නෙවෙයිද? සදා අවදි උතෙන් පටන් නිින්ද යනතුරු සිටිද්දි නිදද්දි ඇවිදිද්දි දිගාවී සිටියදී ඇසේදී කනේදී නාසේදී දිවේදී කයේදී කාම විතර්කයේදී ව්‍යාපාද විතර්කයේදී විහිංසා විතර්කයේදී ඔය තමයි අවස්ථා තුනකට බෙදලා පෙන්නන්නේ. හැම කල්හිම කොටු කරගත්ත හොරෙක් ඉන්නවා යන්න දෙයක් නැහැ. එහෙම හිතන්නකෝ. හොරා බව දන්නවා. දැන් කොහෙන් හරි අටවල තියෙන උගුලකින් එන්න ඕන. අනිත් තැන් වලින් යන්න බෑ. දොරවල් අපි කියමුකෝ කැලේකට කොටු කරලා ඉන්නවා කියලා දොරවල් 4ක් හදලා තිනවා. 4ෙන්ම එන්න ඕනේ. ඉතින් 4 ගාව ඉන්නව වෙන කොහොමද යන්න තැනක් නැහැ. ඒ වගේ මේ කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ නැත්තම් මේ අනුසේ නැමැති හතුරා දොරවල් 6ක් තියෙනවා එළියට එන්න. 6ටම මුර දාලා ඉන්න වෙනවා සතිය. ඔන්න සතිය කියන එකේ තේරුම. මෙයාව අල්ලගන්න මෙයාට එකතු නොවී ඉන්න හෙවත් සක්කාය දිට්ඨියට නොපැමිණෙන්න. ඉතින් ඕක කරන එකට නේ බුදුරජාණන් වහන්සේ විදර්ශනා වඩනවා කියලා කියන්නේ. අප්‍රමාද වෙනවා කියලා කියන්නේ. මේ වඩනකොට අර ක්ලේශ මූලයන් තුනී වෙන තරමට අර බලෙන් හදාගත්ත සමාධියක් වෙනකොට තිබෙන සංසුන් බවක් හමු වෙනවා. ඒක උදුරා ගන්නත් බෑ නැති කරන්නත් බෑ. ඒක ලෞකික නෙමෙයි ලෝකෝත්තර සමාධිය කියලා කියනවා. තථාගතයන් වහන්සේ කොතන හරි පැහැදිලි කරලා තියෙන සමාධින් බික්කවේ භාවේත අමතෝග දාමත පරිවසානා කියලා ඔන ඔය සමාධිය වඩන්න ඇරුණාම මේ හුස්ම පාර ඉහළ පහළ දිහා බලාගෙන කෙටි කාලේන සමාධි ලෞකික සමාධියක් වඩන්න නෙවෙයි ඔය කියන්නේ. සමාධින් බික්කවේ භාවේත වඩන්න. ඒ වඩන්නේ සක්කාය දිට්ඨියට එකතු නොවීමෙන්. ඒවං මච්චුතරෝසියා එහෙමයි මාරයාව පරාජය කරන්නේ. එක වතාවක්ද දෙවතාවක්ද නැහැ. සෝවාන් සිට රහත් දක්වාම ඒවං ලෝකං අවෙක්කන්තං. පාර බුදුන් වෙත යන පාර මාර පරාජය කරන පාර. දැන් එහෙනම් එසේනම් මොන ලෝකේද? බාහිර ලෝකේ වස්තු මොකුත් නැහැ කියලා බලන එක කියලාත් උගන්වයි සමහරට ශුන්‍යතෝ ලෝකං කියලා. ගස්වැල් සතා සතුන් ගෙවල් දොරවල් විවිධ නම් තිබෙනවා. අපිට ඒවා තියෙනවා කියලා අපි හිතන් ඉන්නේ. ඒවා ඔක්කොම හැදලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වලින්. ආපහු පඨවි ආපෝ දෙයටපත් වෙනවා. එහෙනම් මේ ගස්වැල් මොකක්වත් මේවා නැහැ. තියෙන්නේ පඨවි ආපෝ තේජෝ විතරයි. ලෝකය ද්‍රව්‍යයන්ගෙන් හිස් බැලුවම හරිනේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ලෝකේ බාහිර ලෝකේ නෙවෙයි. ඇසේ කනේ නාසයේ දිවේ කයේ උබවෙන් ඔබේ සිතේ පහළ වෙන පංචස්කන්ධ ලෝකය. එහි පවතින පුණ්‍යාභි අපුණ්‍යාභි ආනිජ්ජාභි භව සංඛාර ලෝකය. එහි ලෝභයෙන් යුක්ත වීම, ද්වේෂයෙන් යුක්ත වීම, මෝහයෙන් යුක්ත වීම යුක්තයි. ශුන්‍ය නැහැ. යුක්ත නම් සංයෝජනය වෙනවා, සතර බැදෙනවා, සතර හදන්න තමයි පුළුවන්. අනන්ත දීර්ඝ සංසාරයේදී බුදුරු හමුනේ සාමයෙන් මේ කළා වූ වැරද්ද, මේ වැරද්ද නිසායි අපි මේ සසරට බැඳෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවනි නම්. සාමාන්‍යයෙන් ඔය හොඳ කීකරු දරුවෝ වරදක් කරලා අවවාද කරපුවම ආයේ වැරද්ද කරන්නේ නැතුව හික්මෙනවනේ. අන්න වගේ මේ සසරේ මේ කරපු වරද්ද නොකරන්නට ඔබට සදා තතෝ හැම කල්හිම සිහිය ඕනේ. මේ වචනෙන් කියන දේ කොහොමද කරන්නේ? ශුඤ්ඤතෝ ලෝකං අවික්කං සංඛාර ලෝකයේ ශූන්‍ය වශයෙන් බලන්න. කියන්න පුළුවෙනි. සමීප වෙලා තේරෙන තුරු බලන්න බෑ. අන්න එතෙන්ද සමීප වෙන එක තමයි ඔබට මේ මිනිස්සෙක් වශයෙන් ලබාගත් ජීවිතය තුළ බෞද්ධකමෙන් ගන්න පුළුවන් උපරිම ඵලය කලා යන්ට අවශ්‍ය මාර්ගයේ විවෘත වීම. ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න වෙනවා. එනිසා මේ
හැම කල්ලි සිහිය ඇතුව කියන එකට අවදි වූ තැන් පටන් නින්දට යනතුරු කරන කියන සියලු කටයුතු වලදී පාවිච්චි කරන සියලු ධාරයන්හිදී පාවිච්චි කරන සියලු ඉරියව්වන්හිදී නමුත් එන්නේ ආකාර තුනකින් විතරයි. ඒ පිළිබඳ අවබෝධයකින් ඉන්න. ලෝභය සල්ලි වලින් හරි තව මොනවාන් හරි ඉටු කරගන්න අදහසින් කෛරාටිකමක් බොරුවක් කරන්න අන් අයට ප්‍රයෝග කරලා ඉටු කරගන්න කාම විතරකයක් උපදී. බඩු මිල මේ දවස්වල 7 නැගෙන හින්දා පාලනයක් නැති නිසා දන්නේ නැති කෙනෙක් ආවම 100ට ගත්ත දේ 100ට විකුණන තේ 200යි කියලා කියනවා. දැන් 100ක්ම ලාභනේ කිලෝ එකකින්. මේකත් කාම විතර්කයක්. මේකත් ලෝභයක්. බුදු සමයේ දැන වෙලදාම කියලා තිබෙනවා. මම හිතන්නේ වර්තමාන සම්ප්‍රදාය තුළ උපරිමයෙන් 20යි ලාභය. 100ට ගත්තොත් 120ට දෙන්න තියෙන්නේ. 80ට ගත්තොත් 100ට දෙන්නත් බෑ. 95ක් 99ක් වෙන්න ඕන. නමුත් ඔබ කලදුට්ටු කල වල ඉහ ගන්නවා. ඒ පුද්ගලයාගේ මොන දිහා බලලා. එතකොට ඔබ කෛරාටිකෙක් කපටියෙක් බොරුකාරයෙක් සිහිය පාවිච්චි කරන්නේ නැහැ. එහෙම එක පැත්තකට පෙන්නනවා. අනිත් පැත්තකට පවතිනවා කාම අරමුණු. ස්පර්ශ කාම කියලා. මෙවැ රාග නොවෙන්නා වූ මේ සාමාන්‍ය ස්වභාවයක් පවතිනවා පැවැත්ම සඳහා. විකෘතියට කරගත්තන් පස්සේ 1 2 වෙනවා 2 4 වෙනවා. ඒ වගේම નિયમિત දෙයට එහා යන දේවල් හොයනවා. විකෘති දේවල් ස්වාභාවික නොවන. එතකොට ඒක විකෘති කාමය. අන්න කාම විතර්කයේ උපදිනකොට මේ නම් සත්තුන්ට අයිති වැඩක් කරන්න හදන්නේ මට අයිති වැඩක් නෙමෙයි මගේ මනුස්සකමට බෝසත්කමට අයිති වැඩක් නෙමෙයි කියලා. දැන් ඔබට කරන්න ඉතුරුලා තිබෙන්නේ හැම කල්හිම සිහිය ඇතිව අන්න සිහිය ඇතුව මොකද්ද බලන්න ඕන. ඔය uppannam කාමිතක්කං uppannam ව්‍යාපදිතක්කං uppannam විහිංසාවිතක්කං කියන්නේ ඒ අවස්ථාවේදී උපදින ලෝභ දේශ මොහ හැඟීමට. ඕකට එකතු වෙලා තමයි සංසාරේ පුරුද්ද තිබෙන්නේ. ඒ තමයි සක්කාය දිට්ඨියට පැමිණීම. පැමිණිලා සසරක් හදලා අවසන් කරනවා උපාදානය කරලා. දැන් එකතු නොවෙන්න මේ මොහොත අන්න ඒ එකතු නොවෙන්න තමයි මේ සිහිය ඕනේ. සතෝ. ඔබ මොන මොනවට සතිය කියලා හිතන් ඉන්නවද මම දන්නේ නැහැ. ඒ දක්වාම මේ සිහිය දියුණු කරගන්න ඕන. මම අර පෙන්නුවේ වැරදි බව තේරෙන එකත් හොඳ දෙයක්. දවසකට පස්සේ හරි මාසයකට පස්සේ හරි ඒක විතරම් හොඳ නැහැ. නමුත් ආරම්භයක්. පස්සේ සිහි වෙනවා නම් සිද්ධියට පස්සේ අහුවෙලා යම් කිසි කය වචන පාවිච්චි කළාට පස්සේ දැන් ටිකක් ළඟට ඇවිදී. එනකොටම සිහි වෙනවා නම් එහෙනම් දැන් සහජාත වෙනවා. එnda ඉස්සර වෙලා සිහි එනවා නම් මෙයාට එකතු වෙන්න ඉඩ නැහැ. පුරේ ජාත. අන්නේ දක්වා ඔබේ මේ සිහිය දිනු කරන්නේ නැතුව ඔබට සසරෙන් මිදෙන්න ලැබෙන්නේ නැහැ. ඔබ සති කියලා මොනවා කතා කරත් මේ වැඩේට එකතු නොවීමෙන් ලැබෙන සහනය තේරුම් ගත්ත පුද්ගලයා පුදුම වීරියක් දරනවා මේකට එකතු නොවෙන්න මේක දිනු කරන්න. ඔය සතිය වඩනවා කියන්නේ ඒක. එතකොට තමයි සතිය සතර සතිපට්ඨානයේ සති ඉන්ද්‍රිය සති බලය සති සම්පොජ්ජංග සම්මා සති දක්වාම දියුණු වෙන්නේ. ඒක ආර්ය මාර්ගයේ. මතක තබා ගන්න. අර ලෞකික සමාධියක් නෙවෙයි. අදාළ ඕන කෙනෙකුට ස්වාභාවික ජීවිතයක් තිබෙනවා. ඒකේ කාර්යය පවතිනවා. ඒවා ලෝකයට අවශ්‍ය වෙනවා. ඔබේ ජීවනෝපාය සඳහා රටට මෙහෙවරක් සඳහා ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් තහනමක් නැහැ. නමුත් කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ පාවිච්චි කරලා ප්‍රශ්න විසඳන්න යන එක බුදු සමයේ ආගමානුකූල නැහැ, ධර්මානුකූල නැහැ. ඒවා පු탁ජනින්ගේ වැඩ බාල වැඩ. ඔය සමාජයේ පේන්න තියෙන ඒවා තමයි.
ඒවා තේරෙනකොට ලැජ්ජා වේවි අපි මොනවද මේ කරමින් හිටියේ කියලා. අර ඉන්නව මැරෙනවා පේන්නේ නැහැ කියන එකේ තේරුම සතිය නැහැ කියන එක. සතිය තියෙනවා නම් එනවා පේනවා. ආවනම් එකතු නොවීමෙන් යන්න වෙනවා යාට. එකතු වුණොත් පවත්තන්න වෙනවා, එකතු නොවුනොත් යන්න වෙනවා. අන්න එකතු නොවෙන්න තමයි මේ ශූන්‍ය වශයෙන් බලනවා කියලා කියන්නේ. සංඛාර ලෝකයේ මමත්වෙන් යුක්ත වෙන්නේ තණ්හා උපාදාන භව කළොත්. පස්සේට වේදනා නොකළොත් වේදනාට තණ්හා නැත්නම් එකතු උනේ නැහැ. ශූන්‍ය වෙනවා. එතකොට අර මම මතක් කරන්නේ තෝකං කනේ කනේ ටිකක් ටික සනයස්සනේ අප්පාසා දුර වෙන්න පටන් ගන්නවායි කියලා. අන්න දැන් අර ආර්ය පුද්ගලානි පටිසෝතගාමියා හංගන්නේ නැහැ. එනවට අකමැත්තකුත් නැහැ. සමහර එනවට බයයිනේ. ඒකේ පීඩණයට බය නිසා. නමුත් එන්න දීලා අල්ලගන්න එක. එන්න දීලා එකතු නොවි ඇවිදින් යන්න ආරෙන එක. මම දකිනවා මේ එන්න දීලා එකතු වෙන එක නිත්‍ය සුඛාත්ම වශයෙන් බැලීම වශයෙන් සහ එන්න දීලා එකතු නොවන එක අනිත්‍ය වශයෙන් බැලීම කියලා. කරලා බලන්න මම කීවට පිළිගන්නේ නැතුව. සත්‍ය නම් ඒ බුදුන් දෙසූ දහම බව ප්‍රතිඵල තියෙනවා නම් ඒ බුදුන් දෙසූ මාර්ගයේ බව පිළි අරන් අනුගමනය කරන්න. ප්‍රතිඵල තියෙන්න ඕනනේ. රහසක් නැහැනේ මේකේ මොකක්වත්. ඔබට ඔබව සංසිඳනවා දැනෙනවා නම් ඔබට සැහැල්ලුවක් දැනෙනවා නම් ඒකේ පස්සද්ධියක් පටන් ගන්නවා. ඔබට ඒකේ සහන මාර්ගයක් වෙනවා දැනෙනවා නම් ඒ බුදුන් වහන්සේ වදාළ ඒ කායන මාර්ගයේ බව තේරුම් ගන්න. ඒක පැහැදිලි කරගන්න, එලි කරගන්න, අනුගමනය කරගන්න බැරිවීම සියවස් 7ක් 8ක ಜಾති අවාසනාව බව දැන්වත් පිළිගන්න. මොන මොනවාද කියා මොන මොනවාද කර කරන්න බැරි දෙයක් වශයෙන් අමාරු දෙයක් බවට පත් කරගෙන මහානකමට සීමා කරලා, උපසම්පදාවට සීමා කරලා, කැලේට සීමා කරලා, ගල්ගේකට සීමා කරලා, ඉඳගෙන ඉරියව්වකට සීමා කරලා බොරු ගොඩාක් ගොතලා මේක වහලා. මේ ගාථාව බුද්ධ වචනයෙන් සදාහතෝ වෙන්න ඕනනේ. ඉරියව්වක් දීලා නැහැ නේ වෙනවා. ඒක මම දකින්නේ නිନ୍ଦ විතරයි අතහරින්න තියෙන්නේ. ඒකටත් පස්සේ යනවා මේ බොජ්ජංග වැඩන එක. ඔන්න ඔබට අදාළ කාරණාව මම නිවනට යොමු වෙන. දැන් අර සමාධියෙන් නිවනට යොමු වෙන්නේ නැහැ, සංසුන් බවකට විතරයි යොමු වෙන්නේ. කෙලස් එහෙමම ආපහු කෙලස් හටගත්තාම සමාධිය බිඳ වැටෙනවා. නිකමට මතක් කරනවා දේවදත්තත් සමාධියක් වඩන්න උඩිනුත් ගිය කෙනෙක්. නමුත් අබමල් රේණුවක් තරම්වත් මනුස්ස ලෝකෙ දෙන්න යහපත් දෙයක් කරලා නැහැ. වළක්වන්න බෑ අපාය යන එක බුදුන් වහන්සේ එහෙම වදාරනවා. එහෙනම් සමාධිය තිබුණට පව් කරන එක නවත්තලා නැහැනේ නේ. ජාතපොත කියවලා බලන්න. ඔය බුදුදහමෙන් පරිබාහිර සමාධි උපදවාගෙන 이르දිය තිබුණාය, උඩින් ගියාය, දිවස් තිබුණාය. Taman යටගත්ත ක්ලේශයන් ගැටෙනකොට ඇවිදින් පස්ස බිම යනගත්ත අවස්ථා නැද්ද කියලා. නැති දවසට බාහිර ලෝකෙට ඔබ අවුල් කරන්න බෑ. එතන ශූන්‍ය වුණ දවසට. තියෙන තුරු ඔබට බාහිර ලෝකෙත් එක්කලා ගැටලා මේක එන එක වහං ගන්නත් බෑ, පවත් වළක්වන්නත් බෑ. ඒක නරකක් වශයෙන් දකින්න එපා. ඔබව පෙන්වා දෙන දෙයක්. ඔබේ දුර්වලකම පෙන්වා දීමයි එතන සිදු වෙන්නේ. අතීතේ මතුවෙලා. මතුවෙන්නත් ඕන, එකතු නොවීමෙන් වළලන්නත් ඕන. වළලනවා කියන එකට අපි ගමු එක නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවං ගමේති. මේක තමයි ඒ වචන ටිකෙන් කියන ක්‍රියාවලිය. ඔය ශූන්‍ය වශයෙන් බලනවා කියලා පෙන්නන්නේ. මොනතරම් සූත්‍ර තිබුණත් දහස් ගණනක් ඔස්සේ කතා කළත් අන්තිමට කරුණු දෙකයි. පෘථග්ජනයා ස්කන්ධ පංචකය අවශේෂ නිරෝධය කරයි, මමත්වෙන් ගනී සසර හදයි. ආර්ය පුද්ගලයා සතිය උදව් කරගෙන මේකට එකතු නොවීමෙන් අනාගත ඵල උපදින්න හේතුවක් ඉතුරු නොකර නිර්අවශේෂ නිරෝධය කරයි. ඒ විදර්ශනාවයි, ඒ භාවනාවයි, ඒ බුදුන් වෙත යන පාරයි. මායාව වෙත යන පාර, බුදුන් වෙත පාර දෙකයි තියෙන්නේ. මායාව වෙත යන පාරෙන් මිදලා බුදුන් වෙත පාරට යන්න වෙනවා. පෘථග්ජනයා හැමදාම මායාව වෙත යන පාර යන්නේ. ඔහුට මේ එකතු වීම අතහැරීම කියන දෙකේ වෙනස තේරුම් ගන්න තරම් නොවන දියුණු මදි. තේරුම් ගත්තාම ඇති වේවි. ඔය මධ්‍යස්ථාන 20කට 30කට ගිහින් ජීවිත කාලය පුරා පොත් 700ක් කියවමින් අවුරුදු 30 40ක් තිස්සේ හොයමින් සමහර අය මට කතා කරනවානේ අවුරුදු 20 ඉඳලා හොයනවා. මේක නේද හෙව්වේ, මේකේ ප්‍රතිඵල තියනවා නේද කියලා ඔබට කඳුළු වෙයි. මගේ ළඟ තියෙනවා ලියුම්
කවුරුත් බැනලා යවුවා නෙමෙයි. බණ අහලා ප්‍රශංසා කරලා යවුවා. ඒවා තියෙනවා ඔය තම තමන්ගේ ජීවිත පිළිබඳව. ඉතින් මට සතුටුයි ඒ ගැන. ඒ වගේම ධෛර්ය සම්පන්නයි. මම මේ කාරණා සමාජයේ භාවිතා කරනවා. වුන් ප්‍රතිඵල ලැබලා තියෙන බව දැනුම් දීම මාව තවත් ධෛර්යමත් කරනවා. ඔබටත් ඒ නිසා මේ මාධ්‍ය තුල ධර්ම දේශනාවකට දායකත්වයේ දැරීමම නිවන් මඟ හෙළි කර දීම සඳහා දරන උත්සාහයක් ධර්ම දානයක්. මම හිතනවා ඔබ ඒක තේරුම් අරගෙන තමයි අපට ආරාධනා කරන්නේ. ඔබ අනුන්ට ධර්ම දාණය දීලා බෑ. ඔබත් ධර්මයේ අරගෙන අනුගමන ප්‍රතිපදාවකට එන්න ඕන. ඔබටත් ඒ දහම් මැස පෑදෙන්න වෙනවා. ඒ නිසා ඔබේ ගාතාවයි ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කංසු ඔබේ නම දාගන්න සදා සතෝ. අත්තානු දිට්ඨින් උහච්ච සක්කා දිට්ඨිය නොපැමිණෙන්න උත්සාහ කරන්න. ඒන් මරණ මායя පරාජය වෙනවා. මෙහෙම නැවත නැවත ලෝකේ බලන්න කෙනාට මායя පරාජය වෙනවා. මච්චු රාජා අනුපස්සති බුදුන් වෙත යනවා. මේ ගාථා 100,000 ගණන අතර ඉතා සුන්දරතම ගාථාවක් තමයි මේක. දැක්ක දවසේ ඉඳලා කටපාඩම් වුණේ. කටපාඩම් කරන්න මහන්සි වෙන්න ඕනේ නෑ. ඒ තරමට සුන්දරයි. අර්ථය මග තිබෙනවා. ඔබටත් මේ මග ගන්නට අවශ්‍ය කරුණ වටහා ගන්නට මෙම කරුණ පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් අපි ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. දායකත්වය මෙම උතුම් ධර්ම දේශනය සඳහා සදැහි දායකත්වය දෙනු ලබන්නේ රාජගිරිය කළුපල්වාව පදිංචි හේවින්දි මලීෂා කරවිට දියණියගේ දෙමව්පියන් විසිනි. හේවින්දි මලීෂා කරවිට දියණියගේ ජන්මදිනය වෙනුවෙන් ඇයට නිදුක් නිරෝගී සුව සැලසේවා අනාගත දිය සාර්ථක වේවායි මගේ සුබම සුබ උපන් දිනයක් වේවා. මට හිතුණා මේ නම මව්පියන් කියනකොටම මේ දියණියගේ උපන් දින තෑග්ගක් තමයි මේක කියලා. පරලෝසෙපත් හබ් අයිලප්පෙරුම පියාණන් ආනන්ද කරවිට පියාණන් සුවනා තෙන්නකෝන් කරවිට මෑණියන් ඇතුළු මියගිය සියලු ඥාතීන් හිතමිත්තාදීන් සතර දුකින් අත්මිදීම පිණිස මේ හේතු වීමට මෙම පුණ්‍ය කුසලය අනුමෝදන් වීම හේතු වේවා. ලීලා අයිලප්පෙරුම මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ උතුම් ධර්මාභෝධය පිණිස මංපෙත්තු වීමට මෙම ධර්ම දානයේ හේතු වේවා. එසේම දෙවන්ගේ කරවිට දියණිය ඇතුළු ඥාති දූපුතුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට අවශ්‍ය ආශිර්වාදය සමග චිර ජීවනයක් සැලසේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට ප්‍රාර්ථනා කරන බව ඕනෝක නම් කියන්න එපා. මෙච්චර දුර ඇවිදින් ආයේ පතේ බුදු බව හරි ප්‍රාර්ථනා කරන්න නෙමෙයි මේ බණ කියන්නේ. මේ ජීවිතෙන්ම සතර ඉවර කරගන්න. කිසි ගැටලුවක් එහෙම නැහැ. අපිවත් ඒක ආදර්ශයෙන් කියන්නේ නැත්නම් බණ කියා මැරිලා නිවන් දකින්න හිතන් ඉන්නේ බණ කියා අනාගත බුදුහාඳුර හම්බෙන්නේ නැහැ. එහෙනම් බණ කියන එකේ වැඩක් නැහැ නේ. ඒ නිසා මේ සම්බුදු සසුන තුල ප්‍රාර්ථනා බෝධි නැහැ. 3ක්. ඒක අනාගත බුදු සසුනට යන්න වෙනවා. එක්ක බුද්ධෝත්පාදයෙන් පිට යන්න වෙනවා. වන්දයත් බුදුවරයා බුදු වී හමාරයි. පසේ බුදුවරුන්ට තැනක් නැහැ. තරවාදී සසුනේ තිබෙන්නේ අරහන්ත බෝධිය විතරයි. ඔබට මට ගෞතම සසුන තුළ නිවන් ඕන නම් වෙන බෝධි ප්‍රාර්ථනා කර ඉන්න එපා. මේ බෝධිය විතරයි තිබෙන්නේ කියන එක තේරුම් ගන්න. මම සතුටින් වගේ කීවේ අමනාපෙන් එහෙම නෙමෙයි ආ. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඉක්මන් භවයකදී සසර දුකින් අත මෙන් ප්‍රසමුන්න කුසල හේතු ආසනාව වේවා. ඒ ඉතින් තේරුණේ නැති පෘථග්ජනයිට. මේ සඳහන් යහපත් පැතුම් සඵල වීමට අවශ්‍ය ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළ ඔබට සහ සවන් දුන්න ඔබට මේ සතිය භාවිතා කරන්න ඕන මොහොතට සතිය ගෙන එන්න තරම් නුවණ දියුණු වීම තුළින් මාර්යා වෙත ගමන වෙනස් කොට බුදුන් වෙත යන ගමන ආරම්භ කරන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි අපද සුභාශිංසනය කරනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං